ආයුබෝවන් සුබ දවසක්. අපි අද පටන් ගන්නේ 4 වෙනි පාඩම අපේ සිලබස් එකේ තියෙන ඒක නමින් පදාර්ථයේ වායුමය අවස්ථාව. ඒකකයේ 4 පදාර්ථයේ වායුමය අවස්ථාව. එතකොට මේ ඒකකය වායුමය අවස්ථාව කියනකොටම අපිට තේරෙනවා පදාර්ථයේ තියෙන යම් අවස්ථාවක්. මොකද පදාර්ථයේ ප්‍රධාන අවස්ථා 3ක් තියෙනවා ඝන ද්‍රව සහ වායු කියලා. ඒකෙන් වායු සම්බන්ධව ගැඹුරට අධ්‍යයනය කිරීමක් තමයි මේ පාඩමෙන් කෙරෙන්නේ. එතකොට මූලික වශයෙන්ම මේ පාඩම යටතේ අපි ඉගෙන ගන්නවා පරිපූර්ණ වායු ගැන. පරිපූර්ණ වායු කියන කොටසක් අපි ඉගෙන ගන්නවා. පරිපූර්ණ වායුවක් කියන්නේ මොකක්ද? ඒ පරිපූර්ණ වායු වලට අදාළ සමීකරණ. ඒතකොට ඒවයි ඒකක ඒ පරිපූර්ණ සමීකරණයෙන් ලබා ගන්න පුළුවන් වෙනත් සමීකරණ සම්බන්ධව කතා කරනවා. ඒ වගේම අපි කතා කරනවා ඊට පස්සේ වායු නියම කියලා කොටසක්. වායු නියම. මේ වායු නියම යටතේ අපි මේ පාඩමේදී කතා කරනවා බෝයිල් නියමය, චාල්ස් නියමය, ඇවගාඩ්‍රෝ නියමය, සංයුක්ත වායු සමීකරණය, ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය වගේ කොටස් කිහිපයක් අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා චාලක අණුක වාදය කියලා කොටසක්. චාලක අණුක වාදය. එතකොට මෙතෙන්දී විශේෂ සමීකරණ සහ ඉගෙන ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපි ඒවා එතෙන්දී බලමු. මම දැන් මේ අදහස් කරන්න ඕගොල්ලන්ට අපි මේ කරන්න යන්නේ මොන විදිහේ කොටස් කීපයක්ද කියන එක සම්බන්ධව සරල අදහසක් දෙන්න. එතකොට චාලක අණුක වාදයේ කොටස් වලින් පස්සේ අපි සත්‍ය වායු එහෙම නැත්නම් තාත්වික වායු කියන කොටස ඉගෙන ගන්නවා. තාත්වික වායු. එතකොට මේ තාත්වික වායු යටතේ වැන්ඩ වාල්ස් වගේ සමීකරණ, සත්‍ය වායු, පරිපූර්ණ වායු වලින් අපගමණය වෙන ප්‍රස්ථාර ආශ්‍රිතව අපි ඒක ගැඹුරට අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. එතකොට මම මෙතෙන්දී මේ පාඩමට අදාළව සම්පූර්ණ මේ කොටස් ටික ආවරණය කරලා ටියුට් එකත් එක්ක ඊට පස්සේ මේ ටියුට් එකේ තියෙනවා 2000 අවුරුද්දේ ඉඳලා 2020 දක්වා මේ පාඩමෙන් ආපු විභාග ප්‍රශ්න. අපි ඒ සියල්ලම සාකච්ඡා කරනවා. එතකොට අපිට හොඳ පුළුල් අවබෝධයක් සහ දැනුමක් මේ කොටස් සම්බන්ධව ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් ටියුට් එකත් අරගෙන පිළිවෙලට අපි වැඩේ කරගෙන යමු. ඉස්සර වෙලාම අපි දැනගන්න ඕන මේකේ හැඳින්වීමේදී වායු අවස්ථාව කියලා කියන්නේ පදාර්ථයේ තියෙන ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා වෙනස් ගතිගුණ සහ ලක්ෂණ තියෙන අවස්ථාවක්. එතකොට අපි දන්නවා පදාර්ථයේ ප්‍රධානම අවස්ථා 3ක් තියෙනවා. ඝන, අනිත් එක ද්‍රව, අනිත් එක වායු. අපි මෙතෙන්දී කතා කරන්නේ මෙන්න මේ වායු අවස්ථාවත් ගැන. දැන් මෙතෙන්දී හොඳටම තේරුම් ගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. නෝට් එකේ තියෙනවා. අපි බලමු ඒක. සවිස්තරාත්මකව කොහොමද අපි අධ්‍යයනය කරන්නේ කියලා. දැන් ඝනයක් ගත්තොත් බලන්න මේ ඝනයක අංශු තියෙන්නේ කොහොමද කියලා. ඝනයක අංශු හරි ක්‍රමවත් විදිහකට තියෙනවා. දැන් ඝනයක් උදාහරණයක් ගන්න යකඩ ඇණයක් වගේ එකක්. අපි දන්නවා යකඩ ඇණයකට ජලයට වඩා වැඩි ඝනත්වයක් තියෙනවා. වතුරට දැම්මහම වතුර ගිලෙනවා. ඒ වගේම එයාගේ අපි ගත්තොත් ස්ථිර හැඩයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එයාගේ ස්ථිර පරිමාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ඝන කියන ඒවයි ස්ථිර හැඩයක්, ස්ථිර පරිමාවක්, ඒ වගේම වැඩි ඝනත්වයක් තියෙනවා. අනිත් එක අපිට යකඩ ඇණයක් වගේ එකක් තෙරපලා, එහෙම නැත්නම් තල්ලු කරලා අපිට යම්කිසි බලයක් යොදලා එයාගේ හැඩය වෙනස් කරන්න ගියොත් ඒක තරමක් අසීරුයි. අපිට දැන් මිටියකින් වගේ පහර දීලා යකඩ ඇණයක හැඩය වෙනස් කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි සම්පීඩනය කරොත් වෙනත් ද්‍රව සහ වායු වලට සාපේක්ෂව ඝනයක හැඩය වෙනස් කිරීම අපහසුයි. අපිට තෙරපල හැඩය වෙනස් කරන්න පුළුවන් හැකියාවට අපි කියනවා සම්පීඩ්‍යතාව කියලා. ඒතර මේ සම්පීඩ්‍යතාව කියන එක ගොඩක් අඩුයි ඝනවල. දැන් මෙන්න මේ ඝනයක අංශු ගත්තහම මෙන්න මේ විදිහට අංශු අපිට පෙන්වන්න පුළුවන්. මේ අංශු නිශ්චිත පිහිටීමක තිබුණට තැනකින් තැනකට ගමන් කරන්නේ නැති වුණාට කම්පණය වෙන්න පුළුවන්. මේ අංශු වලට පුළුවන් කම්පණය වෙන්න. හැබැයි තැනකින් තැනකට ගමන් කරන්නේ නැහැ, කම්පණය වෙනවා. මේ ඊතල වලින් අපිට පෙන්වන්න පුළුවන් මෙහෙම දෙපැත්තට කම්පණය වෙන්න පුළුවන් හැකියාව මේ අංශු වලට තියෙනවා.
ඔන්න ඔය හින්දා තමයි මේගොල්ලන්ට නිශ්චිත හැඩයක් සහ නිශ්චිත පරිමාවක් එන්නේ. දැන් අපි ගත්තොත් ද්‍රව. අපි ද්‍රව වලට උදාහරණයක් ගන්න වතුර. අපි වීදුරුවකට වතුර දැම්මොත් ඒ වීදුරුවේ හැඩය ගන්නවා වතුර. අපි වෙනත් බෝතලයකට මාරු කරොත් ඒ බෝතලයේ හැඩය ගන්නවා වතුර. හැබැයි වීදුරුවට වතුර දැම්මත් බෝතලයට වතුර දැම්මත් අපි දාන ප්‍රමාණයෙන් නිශ්චිතව තියනවා අනිත් ටික හිස් අවකාශයක් විදිහට තියෙනවා. දැන් අපි බෝතලයකින් භාගයක් වතුර පිරෙව්වහම ඉතුරු භාගය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතුරු භාගය හිස්ව තියෙනවා. ඒ වගේම වීදුරුවකින් භාගයක් අපි වතුරෙන් පිරෙව්වොත් ඒ ඉතුරු භාගය ඒ විදිහට හිස්ව තියෙනවා. මම මේ කියන්න හදන්නේ වායුත් එක්ක සංසන්දනය කරොත්. දැන් අපි මොන හරි බැලුන් එකකට අරන් ඒ බැලුන් එකේ තියෙන පරිමාවෙන් කොටසකට වායුවක් දැම්මොත් ඉතිරි පරිමාව පුරත් වායුව පැතිරෙනවා. හැබැයි ද්‍රවය එහෙම පැතිරෙන්නේ නැහැ. හරි. එතකොට මේ ද්‍රව ගත්තොත් ද්‍රවවල ආකර්ෂණ බල ඝනවල තරම් ප්‍රබල වෙන්නේ නැහැ. අංශු යම් ප්‍රමාණයකට තැනකින් තැනකට චලනය වෙන්න පුළුවන්. ඒ හින්දා අපි වතුර බිමට දැම්මොත් අපි දන්නවා ගලාගෙන යනවා. ඒතර අංශු වලට තැනකින් තැනකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා ද්‍රව බල. කම්පනක් තියෙනවා තැනකින් තැනකට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා ද්‍රව බල. ඒතර ඝනයකට සාපේක්ෂව අංශු ටිකක් ඈතින් තමයි තියෙන්නේ ද්‍රව බල. අපි වායු ගත්තොත් වායු වලට ගොඩක් ඈතින් තියෙන අංශු. එතකොට ඒගොල්ලොන්ගේ ආකර්ෂණ බල ඝන සහ ද්‍රව කියන දෙකටම වඩා අඩුයි. ඒතර අංශු වලට තැනකින් තැනකට පහසුවෙන් චලනය වෙන්න පුළුවන්. අපි බැලුන් එකකට වගේ වායුවක් පිරෙව්වොත් යම් ප්‍රමාණයක් විතරක් පිරෙව්වොත් ඉතිරි කොටස පුරා පැතිරෙනවා. මේ දෙකම එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේ වගේ අංශු ඈතින් තියෙන්නේ. අංශු ඈතින් තියෙන්නේ අංශු වලට චලනය වෙන්න පුළුවන්. ඒතර මූලිකවම ඔන්න ඔය ටික ටියුට් එකේ පළවෙනි පිටුවේ තියෙනවා. පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුන ඝන ද්‍රව වායු කියලා තියෙනවා. ඒතර ඒගොල්ලෝගේ ලක්ෂණ පෙන්වලා තියෙනවා. වගුවකින් ලක්ෂණ පෙන්වලා තියෙනවා. ඝන ද්‍රව සහ වායු. බලන්න ඝනයකට හැඩය ගත්තොත් නිශ්චිත හැඩයක් තියෙනවා. ද්‍රවයකට ගත්තොත් එයා අඩංගු භාජනයේ හැඩය තමයි ගන්න. එතකොට අපි මෙතන වායු ගත්තොත් එයත් අඩංගු භාජනයේ හැඩය ගන්නවා. විශේෂත්වය වෙන්නේ එයා අර ඉතුරු අවකාශයේ පුරා පැතිරෙනවා. දැන් අපි භාජනයකට වතුර දැම්මොත් ඔය විදිහට මේ ප්‍රමාණය නම් අපි දැම්මේ ඉතිරි ප්‍රමාණය ඔහොම තියෙනවා. නමුත් අපි එම සංගුත භාජනයක් තුලට වායු මේ වගේ ප්‍රමාණයක් ඇතුල් කරලා තිබුණොත් මේක මේ පුරාම පැතිරෙනවා. අන්න එතකොට මේ වෙනස අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒතර පරිමාව ගත්තොත් ඝනයකට නිශ්චිත පරිමාවක් තියෙනවා. වායුවකට ද්‍රවයකට ගත්තත් නිශ්චිත පරිමාවක් තියෙනවා. අපි ද්‍රවවල පරිමාවම ඉන්න පුළුවන් කුඩා පරිමාවක් නම් මිලිලීටර් එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් වලින්. විශාල පරිමාවක් නම් අපිට මනින්න පුළුවන් ඝන ඩෙසිමීටර් ලීටර් ඊටත් වඩා විශාල පරිමාවක් නම් ඝන මීටර් වගේ එකක වලින් අපිට පරිමාව මනින්න පුළුවන්. වායුවක ගත්තොත් අඩංගු බඳුනේහි පරිමාවත් කරගන්නවා. අන්න එක විශේෂයෙන් මතක තියාගන්න අපි භාජනයට දාන පරිමාව ඒ භාජනයේ පුරා පැතිරෙනවා. අන්න ඒ ලක්ෂණය වායු වලට තියෙනවා. ඝනත්වය සාමාන්‍යයෙන් ඝනවල ඝනත්වය ද්‍රවවල ඝනත්වයට වඩා වැඩි. හැබැයි හැම ඝනයක්ම ද්‍රව වලට වඩා ඝනත්වය වැඩි කියලා කියන්නත් බෑ. මොකද යකඩ ඇණයක් වගේ එකක් වතුරට දැම්මහම වතුරේ ඝනත්වයට වඩා, ඒ කියන්නේ ජලයේ ඝනත්වයට වඩා යකඩ ඇණේ ඝනත්වය වැඩි හින්දා වතුරේ ගිලෙනවා. නමුත් අපි ලිතියම් කෑල්ලක් එහෙම නැත්නම් සෝඩියම් කෑල්ලක් වගේ වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ඒ සෝඩියම් කෑල්ල වතුරේ පාවෙමින් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ලිතියම් කෑල්ලක් වතුරට වඩා ඝනත්වය අඩුයි. ඒතකොට ඝනත්වය අඩු ලෝහක් තියෙනවා. ඝන ද්‍රව්‍යයක් තියෙනවා. සාමාන්‍යයෙන් ද්‍රවවල ඝනත්වය ගත්තොත් ඝනවල ඝනත්වයට සාපේක්ෂව අඩුයි. ඇතැම් ද්‍රවවල ඝනත්වය ඇතැම් ඝනවල ඝනත්වයට වඩා වැඩි වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් සෝඩියම් වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය වැඩි වීම. නමුත් ගොඩක් අවස්ථාවල ඝනවල ඝනත්වය වැඩි ද්‍රවවල ඝනත්වයට වඩා. ඒතර වායු වලට ගත්තොත් 15ක් තමයි ඝනත්වයට තියෙන්නේ. ඊළඟට සම්පීඩ්‍යතාව, තෙරපීමට ඇති හැකියාව, තෙරපල හැඩය වෙනස් කරන්න පුළුවන් හැකියාව ඝනවල ගොඩක් අමාරුයි හැඩය වෙනස් කරන්න අපිට තෙරපල. ද්‍රවවල
ඒත් ගොඩක් අමාරුයි. වායු ගත්තොත් සම්පීඩනය කරන්න පුළුවන්. අපි වායුවක් පුරෝපු අපි දැන් මෙන්න මේ වගේ වාජනයක මෙන්න මේ කොටසේ වායුව තියෙනවා නම් මෙතෙන්ට මෙහෙම පිස්ටනයක් තියෙනවා නම් මේ චලනය කරන්න පුළුවන් පිස්ටන් එකක් නම් මේ තියෙන්නේ. අපිට පුළුවන් මේ පිස්ටන් එක තෙරපලා මෙහෙට ගෙනල්ලා මේ වායු පරිමාව අඩු කරන්න. මේ හරියට ගේනවා මේ පිස්ටන් එක තල්ලු කරලා. මේ පැත්තට තල්ලු කරලා මෙතෙන්ට ගේනවා. දැන් වායුව මෙන්න මේ පරිමාව පුරා පැතිරෙනවා. ඒතර කලින් තිබුණේ මෙච්චර පරිමාවක දැන් අඩු පරිමාවකට වායුව කොටු වෙනවා. මොකද අපි අර පිස්ටන් එකෙන් තද කරන හින්දා. එතකොට අන්න ඒ වගේ සම්පීඩනය කරලා බලපෑමක් ඇති කරන්න, ඒ කියන්නේ තියෙන පරිමාව වෙනස් කරන්න, හැඩය වෙනස් කරන්න ලේසි අපිට වායු වල. හරි. එතකොට දැන් අපි දන්නවා ඝන සහ ද්‍රව වලින් වායු අවස්ථාව වෙනස් වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුන වන ඝන, ද්‍රව සහ වායු කියන අවස්ථා අතර අවස්ථා විපර්යාස ඇති කරන්න පුළුවන්. අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ මොන හරි ක්‍රියාවලියක් අපි ඒක රත් කරලා එහෙම නැත්නම් සිසිල් කරලා ඔය එක අවස්ථාවක් ඔය භෞතික එක අවස්ථාවක් තවත් අවස්ථාවක් බවට පත් කරනවා. අපි බලමු කොහොමද එහෙම කරන්නේ, මොකක්ද ඒවට කියන වචන කියලා. දැන් ඝන තියෙනවනේ. ඝන කියන භෞතික අවස්ථාව අපිට පුළුවන් ද්‍රව කියන භෞතික අවස්ථාව බවට පත් කරන්න. ඝනයක් ද්‍රව කරන්න පුළුවන්. එතකොට මේ ඝනයක් ද්‍රව කරන එකට අපි වචනයක් කියනවා විද්‍යාවේදී විලයනය. ඝනයක් අපිට රත් කරලා පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ක්‍රියාවලියකින් පුළුවන් ද්‍රව බවට පත් කරන්න. ඒකට අපි කියනවා විලයනය කියලා. විලයනය. එතකොට ඝනයක් ද්‍රව බවට පත් කිරීමට කියන වචනය වල දැනගන්න විලයනය. මේකට කියන්නේ විලයනය. විලයනය. ඒ වගේම ද්‍රව අවස්ථාව පුළුවන් අපිට වායු අවස්ථාව බවට පත් කරන්න. අපි වතුර නටවලා වායු කරනවා. එතකොට ඒකට අපි කියනවා වාෂ්පීකරණය. එහෙනම් ද්‍රව පුළුවන් වායු බවට පත් කරන්න. ද්‍රව වායු බවට පත් කරන එකට කියන වචනය තමයි වාෂ්පීකරණය. 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 එතකොට ඒ වගේම වායු අවස්ථාව පුළුවන් ද්‍රව අවස්ථාව බවට පත් කරන්න. දැන් ද්‍රව වායු කරනවට අපි වාෂ්පීකරණය කිව්වා. ඒ වගේම පුළුවන් අපිට වායු වලින් ද්‍රව හදාගන්න. වායු ද්‍රව කරන එකට අපි කියන්නේ ද්‍රවීකරණය. වායු ද්‍රව කරන එකට අපි කියන්නේ ද්‍රවීකරණය. ද්‍රවීකරණය. ඒ වගේම ඝනයක් ද්‍රව බවට පත් කරන එකට අපි කියව විලයනය. ඒ වගේම ද්‍රවයක් ඝන බවට පත් කරන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ඝනීකරණය. ද්‍රවයක් ඝන බවට පත් කිරීමට අපි කියන්නේ ඝනීකරණය. ඝනීකරණය. දැන් සාමාන්‍යයෙන් ඝනයක් ද්‍රව කරලා ද්‍රවයක් වායු කිරීම කරනවා වගේම වායුවක් ද්‍රව කරලා ද්‍රවයක් ඝන කරන්න පුළුවන්. ඒ වගේම ඝනයක් ද්‍රව නොකර කෙලින්ම මේක වාෂ්පය බවට පත් කරන්න පුළුවන්. කෙලින්ම ඝනයකින් වායු ගන්න පුළුවන්. ඒතර ඝනයක් ද්‍රව නොවි කෙලින්ම මෙහි වාෂ්පය බවට පත්වීමේ ක්‍රියාවලියට කියන වචනය තමයි ඌර්ධව පාතනය. අපිට සෝඩියම් වගේ කැබැල්ලක් අරගෙන රත් කරලා සෝඩියම් වාෂ්පය ගන්න පුළුවන්. ඝනයකින් වාෂ්පය ගන්න පුළුවන් අවස්ථාවක්. කපුරු වගේව රත් කරලත් අපිට කෙලින්ම වාෂ්පය ගන්න පුළුවන්. අන්න එතෙන්දී අපිට ඔය ඌර්ධෝපාතනය කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම වායු වලින් ඝන ගන්න පුළුවන් කෙලින්ම. වායු වලින් ඝන ගන්න පුළුවන් එකට අපි කියනවා පතනය. ඒකට අපි පාවිච්චි කරන වචනය තමයි පතනය. හරි. එහෙනම් එතකොට පදාර්ථ අතර අවස්ථා විපර්යාස ඇති කරන්න පුළුවන්. ඒවට කියන වචන ටික අපි දැන් අධ්‍යයනය කරා. ටියුට් එකේ දෙවෙනි පිටුවේ තියෙනවා වායුමය අවස්ථාව සතු භෞතික ගුණ. අපි දැන් කතා කරන්න යන්නේ මින් ඉදිරියට ඝන ද්‍රව අවස්ථාව ගැන නෙමෙයි වායු අවස්ථාව ගැන. ඒතර වායු අවස්ථාව සතු භෞතික ගුණ වායු ඉතා සම්පීඩ්‍ය වේ. තෙරපන්න පුළුවන්. වායු සෑම දිශාවකටම සමාන අයුරකින් පීඩනයක් ඇති කරයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ භාජනයක් තුල
වායු අංශු එහෙම නැත්නම් වායු අණු තියෙනවා නම් මේ වායු අණු චලනය වෙලා ගිහිල්ලා මේ භාජනයේ බිත්ති මත වැදෙනවා. මේ බිත්ති මත වදිනවා. බිත්ති මත වදිනකොට ඒකෙන් මොකද වෙන්නේ? පීඩනයක් ඇති වෙනවා. ඉදිරියේදී ගැන සාකච්ඡා කරනවා. අහමු විදිහට ඒවා චලනයේ යෙදිලා භාජනයේ බිත්ති මත ගැටිලා ඒ බිත්ති මත ගැටීම හින්දා තෙරපීමක් එහෙම නැත්නම් පීඩනයක් ඇති කරනවා. ඒතර සෑම දිශාවකටම සමානවරින් පීඩනයක් ඇති කරයි. يعني එක පැත්තකට විතරක් නෙමෙයි හැම පැත්තටම ගිහිල්ලා වදිනවා. ඒතකොට පීඩනයක් ඇති වෙනවා. ඊළඟට වායු වලට ඝන සහ ද්‍රව වලට වඩා අඩු ඝනත්ව තියෙනවා. ඒක අපි කලිනුත් කතා කරා. වායු වල හැඩය සහ පරිමාව නිට්ටය නොවේ. ඒවා අඩංගු භාජනයේ හැඩය සහ පරිමාව ගනී. ඒතකොට නිශ්චිත හැඩයක් නිශ්චිත පරිමාවක් නැහැ. මෙයා අඩංගු භාජනයේ හැඩය තමයි ගන්නෙ. මේ විදිහේ වෘත්තාකාර එහෙම නැත්නම් මේ වගේ හැඩය තියෙන එකක තිබුණොත් මේ හැඩය ගන්නවා. අපි මේ වගේ භාජනයක වායු අණු තිබුණොත් ඔන්න එතකොට මේ හැඩය තමයි වායු අණු ගන්න. ඒතර අඩංගු භාජනයේ හැඩය ගන්නවා. ඒතර වායු වලට ස්ථිර හැඩයක් සහ නිශ්චිත පරිමාවක් නැහැ. අඩංගු භාජනයේ පරිමාව තමයි ගන්න. ඊළඟට මේ වායු වලට පුළුවන් යාන්ත්‍රික බලපෑමකින් තොරව සම්පූර්ණයෙන් සමානව එකිනෙක මිශ්‍ර වෙන්න. එකිනෙක මිශ්‍ර වෙන්න පුළුවන්. ප්‍රතික්‍රියා කරන්නේ නැති වායු වුණොත් මිශ්‍ර වීමක් වෙනවා. ඒවා අතර ප්‍රතික්‍රියා කරන්න පුළුවන් තත්ත්ව ලබා දුන්නොත් ඒ වායු අංශු වර්ග දෙකක් හෝ කීපයක් නම් මේවා අතර ප්‍රතික්‍රියා ඇති වෙන්නත් පුළුවන්. අපි ඉදිරියේදී ඒ වෙනස්කම් අධ්‍යයනය කරමු. දැන් අපි යන්නේ පරිපූර්ණ වායු කියන කොටසට. පරිපූර්ණ වායු. දැන් මේ වචනේ ඉස්සෙල්ලාම තේරුම් ගන්න. දැන් ලෝකේ පරිපූර්ණ මිනිස්සු නැහැ. ඒතර පරිපූර්ණ මිනිස්සු කියලා කියන්නේ 100%ක්ම සම්පූර්ණ මිනිස්සු. නැත්නම් අංග සම්පූර්ණ මිනිස්සු. එතකොට ඒ මිනිස්සු නැහැ වගේ දැන් පරිපූර්ණ වායු කියලා එකක් ඇත්තටම නැහැ. හැබැයි අපි පරිපූර්ණ වායුවක තියෙන ලක්ෂණ වලට සාපේක්ෂව අපි දකින වායුව ගැන ඉගෙන ගන්නවා. දැන් අපි මත්ස්‍ය ජීව විද්‍යාව කියලා විෂයක් ඉගෙන ගන්නවා. ඒ මත්ස්‍ය ජීව විද්‍යාව කියන විෂය ඉගෙන ගන්නකොට අපි දර්ශීය මත්ස්‍යෙක් කියලා කෙනෙක් ගැන කතා කරනවා. දර්ශීය මත්ස්‍යෙක් කියලා කියන්නේ දැන් එක එක මාළුන්ගේ එක එක මුඛ වර්ග තියෙනවා. එක එක වලිග වර්ග තියෙනවා. එකිනෙකට වෙනස් වරල් වර්ග තියෙනවා. ওই දර්ශීය මත්ස්‍ය කියන සත්වයාගේ හැම වරල් වර්ගයක්ම තියෙනවා. හැම මුඛ වර්ගයක්ම තියෙනවා. හැම වලිග වර්ගයක්ම තියෙනවා. එහෙම කෙනෙක් කොහේ හරි ජලාශයක අපිට දකින්න ඉන්නවද? දකින්න නැහැ. හැබැයි දර්ශීය මත්ස්‍යෙක් මෙහෙම ලකුණු කරගත්තාම ඒකට සාපේක්ෂව අපි ඉගෙන ගන්න මාළු ගැන ඉගෙන ගන්න ලේසියි. ඒ වගේ තමයි අපිට මේ පරිපූර්ණ වායු ගැන ඉගෙන ගන්නකොට අපි කියනවා යම්කිසි ලක්ෂණ කීපයක් අන්නේ ලක්ෂණ අනුව හැසිරෙන වායුන් අපි පරිපූර්ණ වායු කියලා නම් කරනවා කියලා. ඒතර පරිපූර්ණ වායුන්ට සාපේක්ෂව අපි දන්න තාත්වික වායු, සත්‍ය වායු ගැන අධ්‍යයනය කිරීමක් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර පරිපූර්ණ වායු අංශු අතර ප්‍රධාන වශයෙන්ම කියනවා වායු අණු අතර අන්තර් අණුක බල නොමැති බව උපකල්පනය කෙරේ. දැන් මෙහෙම වාජනයක් තුල නයිට්‍රජන් හෝ ඔක්සිජන් කියලා හිතන්න මොන හරි අපි දන්න වායු අණු තියෙනවා කියලා හිතන්න. ඕවා තිබුණොත් ඕවයි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන තියෙනවා කියන්නේ අපි දන්නවා ආකර්ෂණ විකර්ෂණ බල තියෙනවානේ. විජාතීය ඒවා මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. විජාතීය ඒවා ආකර්ෂණය වෙනවා. සමජාතීය ඒවා විකර්ෂණය වෙනවා. ධන විකර්ෂණය වෙනවා. ඍණ විකර්ෂණය වෙනවා. ධන ඍණ ආකර්ෂණය වෙනවා. එතකොට මෙතෙන්දි මේ පරිපූර්ණ වායු අංශු තියෙනවා නම් ඒ පරිපූර්ණ වායු අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල වර්ග නැහැ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. අනිත් එක එතකොට මේ භාජනයේ පරිමාව අපි හිතුවොත් ඝන සෙන්ටිමීටර් 100යි කියලා. ඝන සෙන්ටිමීටර් 100යි කියලා. මේ වායු අංශු වලටත් යම් පරිමාවක් තියෙනවානේ. ඒ පරිමාව අපි හිතමු ඝන සෙන්ටිමීටර් 1යි කියලා. එතකොට ඝන සෙන්ටිමීටර් හෝ වෙනත් ඒකකයක්. එතකොට මේකේ වායු වලට හැසිරෙන්න පුළුවන් පරිමාව කියන්නේ අර වායු අංශු වල පරිමාව නැතුව අනිත් පරිමාවනේ. දැන් සම්පූර්ණ මේ භාජනයේ පරිමාව 100ක් වුණාට වායු අංශු වලටත් එකක පරිමාවක් තියෙනවා නම් වායු අංශු වලට හැසිරෙන්න පුළුවන් පරිමාව වෙන්නේ 100 නෙමෙයි 99නේ. හැබැයි පරිපූර්ණ වායු වල මේ වායු අංශු වල පරිමාව අපි සලකන්නේ නැහැ. එතකොට බලන්න
පරිපූර්ණ වායුවක අණු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල නොපවතී. එබැවින්ම වායුව දමා ඇති භාජනයේ පරිමාව සමග සැසඳීමේදී වායු අංශුවක පරිමාව නොසලකා හැරිය හැකිය. වායු අංශුවල පරිමාව සලකන්නේ නැහැ මෙතෙන්දී. භාජනයේ පරිමාවම එයාට හැසිරෙන්න පුළුවන් කියලා අපි සලකනවා. එතකොට වායු අංශු අතර ආකර්ෂණ හෝ විකර්ෂණ බල නැති වායු අංශු වලට සැලකිය යුතු පරිමාවක් නැති ඒවා තමයි අපි පරිපූර්ණ වායු කියලා කියන්නේ. මෙන්න පරිපූර්ණ වායු වල පීඩනය අපි සංකේතවත් කරනවා P වලින්, කැපිටල් P වලින්. ඒ වගේම පරිමාව සංකේතවත් කරනවා V වලින්. ඒ වගේම මේකේ තියෙන පදාර්ථ ප්‍රමාණය නැත්නම් වායු ප්‍රමාණය. වායු කියන්නේ පදාර්ථයක්නේ. පදාර්ථ ප්‍රමාණය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් වායු මවුල ප්‍රමාණය. අපි මේක සංකේතවත් කරනවා simple n වලින්. simple n. ඒ වගේම උෂ්ණත්වය අපි සංකේතවත් කරනවා T වලින්. ඊළඟට මේවා අතර මේ සමානුපාතික සමාන කරන්න නියතයක් පාවිච්චි කරනවා R කියලා. අපිට මේ සමීකරණය ව්‍යුත්පන්න කිරීම නැති හින්දා මම මේක කරන්නේ නැහැ. ඒක සර්වත්‍ර වායු නියතය. ඒක කැපිටල් R. එතකොට මෙන්න මේගොල්ලෝ අතර සම්බන්ධයක් අපිට දෙනවා PV සමානයි nRT. එතකොට P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, පීඩන පරිමා ගුණිතය සමාන වෙනවා වායු මවුල සංඛ්‍යාව වැඩි කිරීම සර්වත්‍ර වායු නියතය R වැඩි කිරීම උෂ්ණත්වය කෙල්වින් වලින්. සාමාන්‍යයෙන් මේවට අපි ආදේශ කරනකොට අගයන් ආදේශ කරන්න ඕනේ SI ඒකක වලින්. එතකොට පීඩනය කියන එක පැස්කල් එහෙම නැත්නම් nm ඍණ 2 වලින් අපිට ආදේශ කරන්න පුළුවන්. nm ඍණ 2 වලින්. ඒ වගේම පරිමාව කියන එක ඝන මීටර් වලින් ආදේශ කරන්න පුළුවන්. එතකොට මවුල සංඛ්‍යාව අපි මවුල් වලින් ආදේශ කරනවා. උෂ්ණත්වය T කියන එක කෙල්වින් වලින් ආදේශ කරනවා. දැන් සෙල්සියස් උෂ්ණත්වයක් දුන්නොත් අපි ඒක 273ක් එකතු කරලා හරියට නම් 273.15ක් අපි 273.15ක් එකතු කරලා අපිට කෙල්වින් උෂ්ණත්වයක් බවට පත් කරලා තමයි සමීකරණයට ආදේශ කරන්න ඕනේ. සර්වත්‍ර වායු නියතය කියන එකට ජූල් මවුලයට කෙල්විනයට කියලා ඒකක එනවා. අපිට ඕනනම් සර්වත්‍ර වායු නියතය ගණනය කරලා බලන්න පුළුවන්. අපි බලමු ගණනය කරාම කොහොමද ඒ අගේ එන්නේ කියලා. දැන් මම යන්නේ සර්වත්‍ර වායු නියතය කියන එක අගේ ගණනය කරන්න එකක සමග. PV සමානයි nRT කියන පරිපූර්ණ වායු සමීකරණයේ මම R කියන එක උක්ත කරනවා. R කියන එක උක්ත කරාම R සමාන වෙනවා PV බෙදීම NT. දැන් මේකේ අපි දාන්න ඕන අගයන් ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕන. ඒතර පීඩනය කියන්නේ සම්මත පීඩනයේ විදිහට සලකනවා වායු ගෝල වලින් 1යි. ඒකට අපි කියනවා 1යි ATM. ඒතර SI ඒකක වලට පරිවර්තනය කරනකොට මේ වායු ගෝල කියන එක පැස්කල් වලින් අපිට ලියන්න පුළුවන් 101යි 325යි. 101යි 325යි පැස්කල්. 101යි 325යි පැස්කල්. ඔය පැස්කල් කියන එකම තමයි nm ඍණ 2 කියන්නේ. වර්ග මීටරයට නිව්ටන්. එතකොට පැස්කල් කියන එකම තමයි nm ඍණ 2 කියන්නේ. මේකම ගොඩක් වෙලාවට භාවිතයේ පහසුව සඳහා අපි සම්මත විදිහට මෙහෙම ලියනවා 1.01.325 වැඩි කිරීම 10.5යි nm ඍණ 2. ඔන්න ඔය විදිහට පීඩනය ගත්තාම අපිට SI එකක වලින් සම්මත පීඩනයේ විදිහට මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. අපි පරිමාව V කියන එක 22.414 ඝන ඩෙසිමීටර්.
එතකොට මේක 22.414 ඩෙසිමීටර්. එතකොට අපි ඝන මීටර් වලින් තමයි ඝන ඩෙසිමීටර් ඝන මීටර් කරන්න ඕනේ. එහෙනම් අපිට මේක ආදේශ කරන්න වෙන්නේ 22.414 වැඩි කිරීම 10⁻³ ඝන මීටර්. අන්න ඒ විදිහට අපිට පුළුවන් මේ සමීකරණයට ආදේශ කරන්න. එතකොට මවුලය කියන එක n කියන එක අපි n කියන එක ගන්න එකයි මවුල. එතකොට T කියන උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි. T කියන උෂ්ණත්වය සෙල්සියස් බිඳුවයි. එතකොට සෙල්සියස් නෙමෙයි අපි මේකට දාන්න ඕන කෙල්වින්. සෙල්සියස් බිඳුව කෙල්වින් වලින් ගත්තොත් 273.15 කෙල්වින්. ආන්න එහෙනම් අපිට පුළුවන් R කියන එක හොයාගන්න මෙන්න මේ SI ඒකක වලින් මේ පද ටික ආදේශ කරගත්තොත්. පීඩනය 1.0132.5 වැඩි කිරීම 10.5 nm/2. පරිමාව 22.414 වැඩි කිරීම 10⁻³ ඝන මීටර්. මවුල සංඛ්‍යාව 1 මවුල. උෂ්ණත්වය 273.15 කෙල්වින්. එහෙනම් අපි ඔන්න ඔය තත්ත්ව ටික ආදේශ කරමු මේ සමීකරණයට. සමානයි P කියලා කියන්නේ 1.132.5 වැඩි කිරීම 10 වෙනි බලය nm/2 වැඩි කිරීම V කියලා කියන්නේ 22.414 වැඩි කිරීම 10⁻³ ඝන මීටර්. 10⁻³ ඝන මීටර් බෙදීම එතකොට මවුල ගණන 1 mol වැඩි කිරීම T කියලා කියන්නේ 273.15 273.15 කෙල්වින්. දැන් බලන්න ආදේශ කරලා ඔක සුළු කරලා R වලට එන අගය ගන්න. මෙතන කෙලවරේම තියෙන්නේ පේන්නේ නැත්තම් 10⁻³ මෙතන මම මේ හරිය ලියනම් පේන්නේ නැති හින්දා එතන තියෙන්නේ 22.414 වැඩි කිරීම 10⁻³ ඝන මීටර්. දැන් මේක සුළු කරගත්තාම පිළිතුර එනවා දැන් කැපිලා යනවා ඒකක මේ විදිහට අපි බැලුවොත් මෙතන කෙල්වින් තියෙනවා මවුල තියෙනවා මෙතන m-2 m-3. එතකොට m එකක් ඉතුරු වෙනවා. එතකොට ඉර උඩ ඉතුරු වෙන ඒකකය වෙන්නේ නිව්ටන් මීටර්. එතකොට ඉර යට තියෙනවා මවුල ඉර උඩට එනකොට mol ඍණ 1. K උඩට එනකොට K ඍණ 1. මේ සංඛ්‍යා ටික සුළු වෙලා එනකොට ඇවිල්ලා තියෙනවා 8.314. 8.314 නිව්ටන් මීටර් මවුලයට කෙල්විනයට. මේ නිව්ටන් මීටර් කියන එක අපිට තව විදිහකින් කියන්න පුළුවන් ජූල් කියලා. නිව්ටන් මීටර් වෙනුවට අපිට ජූල් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ ඒකකයපත් වෙනවා ජූල් මවුලයට කෙල්විනයට. ජූල් මවුලයට කෙල්විනයට 8.314 කියලා ඕක ලියන්න පුළුවන්. ජූල් මවුලයට කෙල්විනයට වලින් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඔය පරිපූර්ණ වායු සමීකරණය ඕක අවස්ථා සමීකරණය කියලා හැඳින්වෙනවා. රයිට්. බලන්න ටියුට් එකේ 3 වෙනි පිටුවේ දීලා තියෙනවා ඔය පීඩන සම්බන්ධව විවිධ ඒකක අතර තියෙන සම්බන්ධතා. පීඩනය සම්බන්ධව තියෙන විවිධ ඒකක තියෙනවා. ඒ ඒකක අතර තියෙන සම්බන්ධතාවය. ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන්වත් දැනගන්න 1 atm කියලා කියන්නේ 1.0.325 වැඩි කිරීම 10.5 nm/2. එතකොට atm සහ ඒ වායු ගෝල කියන එකයි පැස්කල් කියන එකයි අතර සම්බන්ධයක් දීලා තියෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් මේ ඔක්කොම කටපාඩම් කරන්න යන්න එපා. දැනගන්න atm එකක් කිව්වොත් 1.0.132.5 වැඩි කිරීම 10.5
nm ඍණ 2 එහෙම නැත්නම් පැස්කල් වලින් ගන්න පුළුවන්. ඔය වායු ගෝල 1 කියන එක. එතකොට 1.0132.5 වැඩි කිරීම 10.5 nm ඍණ 2 කියන එක සමාන වෙනවා 760යි රසදිය මිලිමීටර් වලට. එතකොට අන්න ඒවා අතර තියෙන සම්බන්ධතාව ටික දීලා තියෙනවා. තවත් පීඩනයමයින ඒකකයක් තියෙනවා බාර් කියලා. එතකොට පැස්කල් වලින් මයින්නවා, ATM වලින් මනිනවා, ටෝර් වලින්, රසදිය මිලිමීටර් වලින් මයින්නවා, බාර් වලින් මයින්නවා. එතකොට බලන්න බාර් එකක් කියලා කියන්නේ ටෝර් වලින් 750.06ක්. එතකොට බාර් එකක් කියලා කියන්නේ 1.0132.5 වැඩි කිරීම 10.5 කියන එක. එතකොට බාර් එකක් කියලා කියන්නේ ATM වලින් කොච්චරද කියලා තියෙනවා. එතකොට යන්නේ සම්බන්ධතාව ටික පොඩ්ඩක් බලා ගන්න. ප්‍රධාන වශයෙන්ම දැනගන්න එකයි ATM කියන්නේ 1.03.1.25 වැඩි කිරීම 1.01.3.25 වැඩි කිරීම 10.5 nm ඍණ 2 ඒක සමාන වෙනවා රසදිය මිලිමීටර් 760ට. ඒ සම්බන්ධතාව ටිකවත් අඩු ගානේ මතක තියාගන්න. හරි. ඔය PV සමානයි nRT කියන පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කරලා විභාගෙදී විවිධ ප්‍රශ්න අපිට එනවා. කෙලින්ම දත්ත දීලා යම්කිසි දෙයක් හොයන්න එනවා. අපිට නොදැනුවත්ව මේක භාවිතා කරන්න වෙන අවස්ථා තියෙනවා. දත් අපිට සොයා ගන්න වෙනවා. අපි බලමු. දැන් මේකේ තියෙනවා නිදසුණක් මෙහෙම. නිදසුණ 1 තුන්වෙනි පිටුවේ තියෙනවා. වායු සිලින්ඩරයක පරිමාව 0.950 ඝන ඩෙසිමීටර් වේ. යම් පීඩනයක් යටතේදී මේ සිලින්ඩරය ද්‍රව ප්‍රොපේන් වලින් ප්‍රොපේන් කියන්නේ C3H8 පිරියත සිලින්ඩරය හිස් වූ විට වායුගෝලීය පීඩනය හා උෂ්ණත්වය යටතේදී එහි ප්‍රොපේන් වායුව යම් ප්‍රමාණයක් ඉතුරු වේ. අංක 1 අවට පරිසර තත්වය සෙල්සියස් 25 සහ 750යි ටෝර්. වරහන් ඇතුලේ තියෙනවා 1යි ටෝර් කියන්නේ 133.52යි පැස්කල්. නම් සිලින්ඩරය හිස්ව ඇති විට එහි ඉතිරි වී ඇති ප්‍රොපේන් වායු මවුල ප්‍රමාණය කොපමණද? වරහන් ඇතුලේ දෙනවා අභ්‍යන්තර පීඩනය බාහිර පීඩනයට සමාන විටදී. අංක 2 සිලින්ඩරයේ ඉතිරි වී ඇති ප්‍රොපේන් වායු ස්කන්ධය ගණනය කරන්න. අංක 3 සිලින්ඩරයේ ඉතිරි වී ඇති ප්‍රොපේන් වායුවේ ඝනත්වය ගණනය කරන්න. හරි. දැන් අපිට මවුල ප්‍රමාණය අහනවා. එතකොට අපිට PV සමාන nRT පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සර වෙලාව අපි දීපු දත්ත ටික බලමු. උෂ්ණත්වය T. උෂ්ණත්වය T කියන එක අපිට දීලා තියෙන්නේ සෙල්සියස් වලින්. අපි එනවා සෙල්සියස් 25 අපිට විභාගෙදි දෙනවා කෙල්වින් කීයද කියන එක. කෙල්වින් 273.1 273ද අපි හිතමු සුළු කිරීමේ පහසුවට අපිට 273 දීලා තියෙනවා. සෙල්සියස් බිඳුව සමානයි කෙල්වින් 273යි කියලා දෙනවා. එහෙනම් අපි මේක කෙල්වින් වලින් ගන්නවා 273ක් එකතු කරනවා. උෂ්ණත්වයට 273ක් වලින් එකතු කරාම කෙල්වින් වලින් එනවා. එතකොට 25යි 273යි කියන්නේ 298යි කෙල්වින්. 298යි කෙල්වින්. ඊට පස්සේ අපි බලමු මේකේ පීඩනය P. මේකේ පීඩනය අපිට දෙනවා 750යි ටෝර්. ඒ වගේම වරහන් ඇතුලේ දෙනවා ටෝර් එකක් කියලා කියන්නේ 133.52යි පැස්කල්. එහෙනම් අපිට පුළුවන් මේ 750යි ටෝර් කියන එකේ කොච්චර තියෙනවද පැස්කල් කියලා බලමු. එතකොට අපිට කියනවා ටෝර් එකක් කියන්නේ 133.52ක්ලු පැස්කල්. එහෙනම් මේක ටෝර් එකෙන් බෙදලා 133.52යි පැස්කල් වලින් වැඩි කරා නම් හරි. ඕක සුළු කරාම එනවා පිළිතුර 99999යි. 99990යි පැස්කල්. හරි. දැන් පීඩනයත් හොයාගත්තා. ඊට පස්සේ අපි බලමු පරිමාව. පරිමාව V. පරිමාව අපිට දෙනවා මේකේ 0.950 ඩෙසිමීටර්. 0.950 ඩෙසිමීටර්. දැන් ඩෙසිමීටර් නෙවෙයි SI ඒකකය කියලා කියන්නේ. එහෙනම් SI ඒකකයේ ඝන මීටර් වෙන්න ඕන. අපි කරන්න ඕනේ මේක ඝන මීටර් බවට පත් කරන්න ඕන. එහෙනම් අපිට පරිමාව ඝන මීටර් බවට පත් කරන්න පුළුවන් 0.950
වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. ඝන මීටර. අන්න එහෙනම් අපි දැන් SI ඒකක වලින් පරිමාවත් හොයාගත්තා. දැන් අපිට විභාගෙදී සර්වත්‍ර වායු නියතය R කියන එක දෙනවා. සර්වත්‍ර වායු නියතය R කියන එක දෙනවා. විභාග පේපර් එකේ මුලම දෙනවා. ඒතර මේකේ අගය 8.314යි ජූල් මවුලයට කෙල්විනයට 8.314යි ජූල් මවුලයට කෙල්විනයට. දැන් අපිට තියෙන්නේ PV සමාන nRT වලට මේ අගයන් ටික ආදේශ කරන එක. අපි PV සමානයි nRT යෙදීමෙන් පුළුවන් අපිට දැන් පීඩනයට දාන්න පුළුවන් 99990 පැස්කල්. 99990යි පැස්කල්. වැඩි කිරීම පරිමාව 0.95යි බිඳුව වැඩි කිරීම 10 ඍණ 3යි. 0.95යි බිඳුව වැඩි කිරීම පීඩ මදිහින්දා ටිකක් මෙහා ඉලියමු. මම වෙන පාඩ පෑන කිල්ල යන්න පැහැදිලි වෙන්න ඕන හින්දා PV සමාන nRT වලට කරන ආදේශය. එතකොට පීඩනයට අපි ආදේශ කරමු 99990යි 99990යි පැස්කල්. එහෙම නැත්නම් nm ඍණ 2 කියන්නේ පැස්කල්ම තමයි. වැඩි කිරීම V කියලා කියන්නේ 0.95යි බිඳුව වැඩි කිරීම 10 ඍණ 3යි. 0.95යි බිඳුව වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර සමානයි. එතකොට n කියන එක අපි දන්නේ නැහැ. n තමයි හොයන්න යන්නේ. අපිට පුළුවන් මේ සමීකරණයෙන් කෙලිම n උක්ත කරන්න. n සමානයි PV බෙදීම RT. PV බෙදීම RT. ඒ හින්දා අපි මේ n උක්ත කරා. එතකොට මේ තියෙන්නේ PV කෙලිම බෙදමු RT ගෙන්. එතකොට මේ පැත්තේ තියෙන්නේ n. n සමානයි PV බෙදීම RT නේ. එහෙනම් ඔන්න PV. එතකොට R කියලා කියන්නේ 8.314 8.314 ජූල් කියන්නේ නිව්ටන් මීටර වලින් මම ලියනවා. ඒක කපන්න ලේසියට. මවුලයට කෙල්විනයට. වැඩි කිරීම උෂ්ණත්වය අපි හොයාගත්ත 298යි කෙල්වින්. 298යි කෙල්වින්. දැන් අපි බලමු ඒකක ඉස්සරලාම කපලා මොකක්ද එන ඒකකය කියලා බලන්න. මේ Kට K ඍණ 1 Kට කැපෙනවා. ඊට පස්සේ මෙතන නිව්ටන්ට නිව්ටන් කැපෙනවා. ඊට පස්සේ මේ m ඉර උඩට එනකොට m ඍණ 1ක් වෙනවා. මේ ඍණ 2ත් එක්ක m ඍණ 2යි m ඍණ 1යි. මේ m එක උඩට එනකොට m ඍණ 1ක් වෙනවා. m ඍණ 2යි මේ m ඍණ 1යි m ඍණ 3යි. m ඍණ 3යි මේ m 3යි කැපෙනවා. මේ ටික කැපෙනවා. එහෙනම් ඒකකයේ විදිහට තියෙන්නේ මෙන්න මෙයා විතරයි. ඉර යට තියෙනවා මවුලයට. ඉර උඩට එනකොට මවුල නම් n සමානයි මවුල වලින් පිළිතුර එනවා. මේක සුළු කරාම එන අගය. මේක සුළු කරාම ඇවිල්ලා තියෙනවා පිළිතුර 0.038යි මවුල. 0.038ක් මවුල. හරි. ඔයගොල්ලෝ තියෙන්නේ කැල් එකක් විභාගෙට දුන්නොත් කැල් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඒක ස්ථිරවම දෙයිද නැද්ද කියලා. එහෙම නැත්නම් අපිට සුළු කිරීම කරන්න වෙනවා. ඒතර සමහර වෙලාවට කැපෙන විදිහට දෙයි. ඉදිරියේදී විභාග ප්‍රශ්න වලදී කෙටි ක්‍රම මම කියලා දෙන්නම්. හරි. එතකොට ඔන්න දැන් අපි මවුල ගණන හොයාගත්තා පළවෙනි කොටස අහන එක. අපෙන් අහන්නේ කෙලින්ම මවුල ප්‍රමාණය. දෙවෙනි එකට අහනවා සිලින්ඩරේ ඉතිරි වී ඇති ප්‍රොපේන් වායු ස්කන්ධය. ඉතින් මවුල ගණනක් හොයාගත්තොත් ස්කන්ධයක් බවට පත් කරන එක තරම්ම අපහසු නැහැ. මොකද අපි කලින් පාඩමේ රසායනික ගණනය කිරීම වල ඉගෙනගෙන තියෙනවා ස්කන්ධය මෞලික ස්කන්ධය සහ මවුල ගණන අතර තියෙන සම්බන්ධය. ඒතර අපි දන්නවා මවුල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණයෙන් අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන් මවුල ගණන වැඩි කරොත් මෞලික ස්කන්ධේ. දැන් අපෙන් අහන්නේ මෙතන ප්‍රොපේන් වායු ස්කන්ධය. ප්‍රොපේන් කියලා කියන්නේ C3H8. එතකොට C3H8 වල මෞලික ස්කන්ධය එනවා 12 වරක් 3 36යි 8යි 44යි. 44යි
MOL ඍණ 1. එහෙනම් අපිට පුළුවන් මෙතන වායු මවුල සංඛ්‍යාව 0.038යි මවුල වැඩි කිරීම 44යි මෞලික ස්කන්ධය 44යි G MOL ඍණ 1. ඒතර මේක සුළු කරගත්තාම MOL ට MOL ඍණ 1 කැපිලා පිළිතුර ග්‍රෑම් වලින් එනවා. පිළිතුර ග්‍රෑම් වලින් ඇවිල්ලා තියෙනවා එතන 1.672 ග්‍රෑම්. 1.672 ග්‍රෑම් කියලා පිළිතුර එනවා. ඒකේ තවත් කොටසක් තියෙනවා. තුන්වෙනි කොටස ඒක කියනවා ප්‍රොපේන්හි ඝනත්වය. මොකද්ද ඝනත්වය කියලා කියන්නේ? එතකොට ඝනත්වය D කියලා අපි සංකේතවත් කරනවා. ඝනත්වය සමාන වෙන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාවට. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. දැන් අපි දන්නවා මේකේ තියෙන ස්කන්ධය මොකක්ද කියලා. 1.672 ග්‍රෑම්. ඔක තමයි තියෙන ස්කන්ධය. එහෙනම් අපිට බෙදන්න පුළුවන් මේ ස්කන්ධය පරිමාවෙන්. එතකොට පරිමාව මේකේ 0.955 ඩෙසිමීටර් වලින් ආදේශ කරත් ගැටලුවක් නැහැ. ඩෙසිමීටර් වලින් ආදේශ කරොත් ඝනත්වයේ ඒකක එන්නේ ඝන ඩෙසිමීටරයට ග්‍රෑම්. අපි ඝන මීටර වලින් ආදේශ කරා නම් එන්නේ ඝන මීටරයට ග්‍රෑම්. එහෙනම් මේක සුළු කරාම එනවා 1.76යි 1.76යි G DM ඍණ 3. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ සමීකරණයට ආදේශ කරලා ගන්න පුළුවන්. දැන් ඔය PV සමානයි nRT කියන සමීකරණයෙන් අපිට ව්‍යුත්පන්න කරලා තවත් සමීකරණ ලබා ගන්න පුළුවන්. PV සමානයි nRT කියන සමීකරණයෙන් අපිට පුළුවන් තවත් සමීකරණ ලබා ගන්න. PV සමානයි nRT. මේකේ n කියන මවුල ගණන අපි දන්නවා ස්කන්ධය බෙදුවොත් මෞලික ස්කන්ධයෙන් ඒක තමයි n කියන්නේ. ඒතර n වෙනුවට ආදේශ කරන්න පුළුවන් අපිට simple m බෙදීම capital M. ඒතර PV සමානයි m බෙදීම m RT. එතකොට මේක මේ පැත්තට ගත්තොත් PM වෙනවා. PM සමානයි m බෙදීම V RT. m බෙදීම V RT. මොකද්ද m බෙදීම V කියන්නේ? ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ අපි දන්නවා ඝනත්වය. ඒත් ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. අපිට එතකොට මෙතන දාන්න පුළුවන් මේ m බෙදීම V වෙනුවට D. m බෙදීම V කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. එහෙනම් අපිට දාන්න පුළුවන් මෙතන m බෙදීම v වෙනුවට d. එතකොට pm සමානයි dRT. ඔක අපි ඝනත්ව පදේ උක්ත කරොත් d සමානයි pm බෙදීම RT. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඝනත්වය සම්බන්ධ කරලා මෞලික ස්කන්ධ සම්බන්ධ කරලා දත්ත දුන්නොත් අපිට ගැළපෙන විදිහට මේ PV සමාන nRT වලින් අවශ්‍ය සමීකරණය හදාගෙන ගැටලු විසඳන්න වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියලා කියන්නේ මවුල ගණන බෙදීම පරිමාව. දැන් PV සමාන nRT වල කෙලින්ම n බෙදීම v කියලා ගත්තොත් P සමානයි n බෙදීම v RT. ඔය n බෙදීම v කියන්නේ මවුල ගණන බෙදීම පරිමාව කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය. ඒතර මවුල ගණන බෙදීම පරිමාව වෙනුවට අපිට දාන්න පුළුවන් සාන්ද්‍රණය. එතකොට ඒකෙන් අපිට සම්බන්ධයක් හදාගන්න පුළුවන් P සමානයි CRT. ඒකෙන් C යුක්ත කරොත් C සමානයි P බෙදීම RT. P බෙදීම RT. ඔය විදිහේ සම්බන්ධයකුත් හදාගන්න පුළුවන්. ටියුට් එකේ 4 වෙනි පිටුවේ තියෙනවා ඒ සමීකරණ දෙකම ගොඩනගා ගන්නපු විදිහ. එතකොට ඝනත්වය සම්බන්ධ කරලා එහෙම නැත්නම් සාන්ද්‍රණය සම්බන්ධ කරලා දත්ත දුන්නොත් ඒ අනුව අපි අවසාන විසඳුම කරා යන්නේ කොහොමද කියලා බලමු අපි උදාහරණ ගැටළු වලින් ඊළඟ වීඩියෝ එකේ.